A good day to you all. Welcome to Jatika Pasala English Ordinary Level program. I know that you are well aware and you are very familiar with our set of programs. ඉතින් අපේ පුතාලා දුවලා දැන් ගොඩක් සමීපයි අපේ වැඩසටහන් මාලාවත් එක්ක විශේෂයෙන්ම නව වැඩසටහන් මාලාවත් එක්ක. ඉතින් මේ දෙකේ වෙනස තමයි අපි කලින් කරපු වැඩසටහන් මුලින්ම අපි තියරි වැඩසටහන් කරලා ඒ කියන්නේ ග්‍රැමර් වගේ වැඩසටහන් කරලා කෙලින්ම ඊට පස්සේ අපි විභාගයට අරමුණු කළා. හැබැයි දැන් වැඩසටහන් ඍජුවම විභාගයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් පුතාලා දුවලා අදත් ලෑස්ති වෙලා ඉන්නවා නේද? විභාගයේ සම්බන්ධ මොන වගේ තොරතුරුද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මම තීරණය කළා චෙකින් වෙන්න මෙන්න මේ වගේ තොරතුරු වලින්. මෙන්න මේ වගේ ඇක්ටිවිටි එකකින්. දැන් මේ වගේ ඇක්ටිවිටි එකකට කොහොමද අපි උත්තර ලියන්න ඕනේ? එතකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා තමයි අපි මුලින් බලන්න යන්නේ. So I hope to focus your attention to these type of questions or these types of text. අපි බලමුද? Read what the students say. Match them with the teacher's responses. The first one is for you. First one is done for you. දැන් පළවෙනි එක නම් කරලා තියෙන්නේ. දැන් මේ වගේ දෙයකදී අපේ පුතාලා දුවලට සමහරක් වෙලාවට අපි දකිනවා සමහරක් papers වල උත්තර ලියලා තියෙද්දි මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙනවා. හරි ලේසියෙන් ලේසි දෙයක් ලේසි උත්තරයක් හැබැයි වැරදිලා තියෙනවා. මේ වගේ එකකදී දැන් B අකුර D අකුර වර්ධින්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට එක සමාන අදහස් similar ideas වලදී ඔයගොල්ලෝ පටල ගන්න අවස්ථාවල් තියෙනවා. ඒකෙන් හින්දා මේ වගේ question එකක් ලියන්න කලින් මේකට උත්තර සපයන්න කලින් ඒක හොඳට අධ්‍යයනය කරන්න ඕනේ කුඩා වේලාවක් අරගෙන. මොකද මේකට වැඩි වෙලාවක් ගන්නත් බෑ. සාමාන්‍යයෙන් මේ වගේ question එකකට විනාඩි 5ක ඇතුළත අපි ඉවර කරන්න ඕන. So we have to finish these type of questions within 5 minutes. අපි බලමු. I cannot read small letters in the books. B. මට පොතේ තියෙන පුංචි අකුරු කියවන්න බෑ. B තමයි උත්තරේ. You must get your eyes tested. ඔයාගේ ඇස් පරීක්ෂා කරගන්න ඕනේ. I always get low marks for mathematics. මම ගණිතයට හැම වෙලාවෙම අඩු ලකුණු තමයි ගන්නෙ. මොකක්ද උත්තරේ? E. මොකක්ද E උත්තරේ? Work hard, practice doing sums. Sums කියලා කියන්නේ ගණිත නැත්නම් ගණන් කියලා කියමුකෝ. Work hard මහන්සිලා වැඩි කරන්න, practice කරන්න, වැඩිපුර ගණන් හදන්න. හරි. ඊළඟට I miss my school bus every morning. හැමදාම උදේට මට පාසල් බස් එක මිස් වෙනවා. මගේ හැරෙනවා. මොකක්ද උත්තරේ? A. You must get up early and get ready. කලින් නැගිටලා ඉක්මනින් ලෑස්ති වෙන්න ඕනේ. I get hungry even before the interval and cannot concentrate on studies. මට ඉන්ටර්වල් එකටත් කලින් බඩගින්නක් හැදෙනවලු. ඒකින්ද මට concentrate අධ්‍යාපන කටයුතු වලට concentrate අවධානය දෙන්න බැහැලු. මොකක්ද උත්තරේ? D. මොකක්ද D? You should eat a good breakfast. හොඳ උදේ ආහාර වේලක් ගන්න අවශ්‍යයි කියලා තියෙනවා. ඔය විදිහට අපි යනවා ඊළඟ කොටසට. හරි. මේකේ තියෙනවා I love to keep a pet. මම හරිම ආසයි, ආදරෙයි, කැමති pet කෙනෙක් සුරතලෙක් තබා ගන්න. But my parents don't allow me. මගේ parents ලා මගේ දෙමව්පියෝ ඒකට මට ඉඩ දෙන්නේ නැහැ. මොකක් වෙන්න පුළුවන්ද? F. Speak to them and explain why you need it. ඔවුන්ට කතා කරන්න, දෙමව්පියන්ට කතා කරලා ඇයි ඔයාට මේ pet කෙනෙක් අවශ්‍ය කියලා කියන්න. My friends pass unnecessary remarks and annoy me. මගේ යාළුවෝ මට අනවශ්‍ය දේවල් කියනවා, මාව අපහසුතාවයට පත් කරනවා. මොකක්ද උත්තරේ? C. Be strong, ignore unpleasant word. ශක්තිමත් වෙන්න අනිත් අයගේ දේවල් unpleasant words අප්‍රසන්න වචන ගණන් ගන්න එපා කියලා තමයි තියෙන්නේ. අපි යනවා ඊළඟ ඇක්ටිවිටි එකට. මේකත් එහා සමාන ඇක්ටිවිටි එකක්. මේක 2013 ordinary level question. So in these types of questions, children, you need to focus your attention sometimes not to the
language or maybe the vocabulary, but you need to double check your answers in order to be more accurate. සමහරක් වෙලාවට මේ ප්‍රශ්න හරිම ලේසි. අපි දැකලා තියෙන අවුරුදු ගානක් තිස්සේ මේ ප්‍රශ්න වලට හැම දරුවෙක්ම ලකුණු 5ක් ගන්නවා. ඉඳලා හිටලා දරුවෙක් එකක් දෙකක් මිස් කර ගන්නවා. ඒකට හේතුව තමයි සමහරක් වෙලාවට ඕනවට වඩා අවධානය දෙනවා. එහෙම නැත්නම් සැහැල්ලුවෙන් ගන්නවා. ඒකින්ද හරි පරිස්සමෙන් මේ ලකුණු 5 අත්හැර ගන්න හොඳ නැහැ. හරි. Complete what children say by selecting the appropriate sentence for the box. දැන් මෙතන ඔයගලන්ට කරන්න කියලා තියෙන්නේ select appropriate. ඉතා සුදුසුම වාක්‍ය තෝරන්න තියෙන්නේ. එතකොට වාක්‍ය මෙතනින් ලියන්න නෙමෙයි තියෙන්නේ. මෙතන box එකක් ඔයගලන්ට පැහැදිලිව දීලා තියෙනවා. එතකොට letter එක දාන්න තමයි තියෙන්නේ. I will be a teacher one day. C. Being with children makes me happy. දරුවොත් එක්ක ඉන්න එක හරි සතුටට කාරණයක්. ඒක තමයි උත්තරේ. ඊළඟ එක I would take up journalism. Journalism කියලා කියන්නේ පුවත් පත්‍ර කලාවේදය. මොකද්ද මේකට උත්තරේ? D. I would like to join a newspaper. Right. දැන් මේ සමහරක් වෙලාවට පුතේ දුවේ මේවා කරගෙන යද්දී දැන් journalism කියන වචනේ ඔයගලන්ට ෆැමිලියර් නැති වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට කරන්න තියෙන්නේ ඊළඟ ඒවා ටික කරලා බොහෝ දුරට ඉතුරු වෙන එක මේකට දාන එක තමයි. I will enter the law college. මම law college එකට නැත්නම් නීති විද්‍යාලයට ඇතුළත් වෙනවා. මොකක්ද උත්තරේ? D. I would like to join a newspaper. දැන් බලමු පොඩ්ඩක් ඒක හරිද කියලා. Developing software, I also prepare to study commerce. දැන් මේ ටික අපහු බැලුවොත් I will enter the law college. law college කියලා කියන්නේ නීති විද්‍යාලය. දැන් මෙතන උත්තරේට දීලා තියෙන්නේ I would like to join a newspaper. හැබැයි ඒක නම් පොඩ්ඩක් වැරදි වගේ නේද? අපි බලමු මේ වැරද්ද කොහොමද අපි නිවැරදි කරගන්න පුළුවන් කියලා. ඊළඟට යනවා I am going to be a computer engineer. එයාට ඕනෙලු කම්පියුටර් ඉංජිනියර් කෙනෙක් වෙන්න. බලමු ඒකට දීලා තියෙන උත්තරෙත් වැරදිද කියලා. ඒකටත් දීලා තියෙන්නේ D. හරි. දැන් අපිට අවස්ථාව තියෙනවා මේ දෙකම නිවැරදි කරන්න. අපි නිවැරදි කරමු. දැන් I am going to be an engineer. නෑ. ඉස්සලාම I am going to be a computer engineer. එතකොට නිකන් ඉංජිනේරුවෙක් නෙමෙයි කම්පියුටර් ඉංජිනේරුවෙක්. දැන් මේ දෙක වරද්දලා තියෙන්නේ දැන් අපිට හොයන්න අවස්ථාව තියෙනවා. දැන් කොමර්ස් ස්ටඩි කරොත් බෑ. එතකොට software study කරොත් මොනවද පුළුවන් වෙන්නේ? ඔව් computer software. මෙන්න මේ දෙක එක සමානයි නේද? computer software. එතකොට මේකට එන්නේ E. මේක වැරදි. හරි. ඊළඟට I will enter the law college. law college එකට එකතු වෙන්න පුළුවන් මොන වගේ දෙයක්ද? I am interested in දැන් law කියන වචනේ ඔයගොල්ලෝ දන්නවා legal නීතිය සම්බන්ධයෙන්. එතකොට මෙතෙන්ට එන්නේ D නෙමේ, මෙතෙන්ට එන්නේ A. හරි. ඔන්න ඔය විදිහට පොඩි නිවැරදි කිරීමක් කරනවා හිතා මතාම. දැන් බලමු මේකෙත් ඒ විදිහටම වරද්දලාද කියලා. I've always wanted to be a doctor. මට හැම අවස්ථාවකදීම අවශ්‍ය වෙලා තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. මේකෙත් ඒ උත්තරේද? බලමු B. Making people feel better is my aim. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද පුතාලා දුවලට පේනවද? වෛද්‍යවරයෙක් වීමයි මිනිස්සුන්ව සුව තත්වයට නැත්තම් හොඳ තත්වයට පත් කිරීම අතර සමානකමක් තියෙනවද? ඔව් නේද? එයාගේ ඉලක්කය මිනිස්සුන්ව හොඳ තත්වයකට නැත්තම් සුවයක් ලබා දීම. ඊළඟට my parents want me to be an accountant. දැන් accountant කිව්වහම සාමාන්‍යයෙන් මේකේ software අපි දැම්මනේ කලින්. එතකොට newspaper දැම්මා. එහෙනම් commerce වෙන්න ඕනේ නේද? බලමු හරි උත්තරේ තියෙනවද කියලා. F. I also prefer to study commerce. commerce study කරන්න. හරි. දැන් ටිකක් වෙනස් එකක්. දැන් මේකෙදි මම බලාපොරොත්තු වෙනවා අපේ පුතාලා දුවලට පොඩ්ඩක් grammar කොටසුත් ආයි මතක් කරලා දෙන්න. දැන් ඉක්මනින් බලා ගන්න පොඩ්ඩක් මේ කොටුව ඇතුලේ තියෙන වචන ටික මොනවද මේ තියෙන වචන ඔයගොල්ලෝ දන්නවද? හරි. Forms of be verb එකේ එක එක අවස්ථාවන් am, is, are, was, were.
එතකොට අපි මේ ටික පොඩ්ඩක් highlight කරගමු, round කරගමු. වෙන පාටක් ගත්තොත් හොඳයි නේද? ඔයගොල්ලන්ට හොඳට පෙනෙන පාටක් අපි ගමු. හරි. මේක was. එතකොට ඔයගොල්ලෝ දන්නවා non action ක්‍රියාවක් නැති වර්තමාන කාලය. ක්‍රියාවක් නැති අතීත කාලය. එහෙම නැත්නම් කරමින් පවතින වර්තමාන කාලය. අතීතයේ කෙරෙමින් පවතිච්ච කාලයක්. මේ දෙකට සමාන්තර වෙනවා. හරි. අපි දැන් උත්තර ටික බලමු. I am a butterfly. Can you guess who my friend is? I am a butterfly. මම butterfly කෙනෙක්. එතකොට ඒක වර්තමාන කාලයෙන් කියන්නේ. හරි. Can you guess who my friend is? මගේ යාළුවා කවුද කියලා කියන්න පුළුවන්ද? එතකොට ඒකත් වර්තමාන කාලයෙන්. He is also a butterfly. එයත් butterfly කෙනෙක්. We fly from flower to flower. අපි කරන්නේ මලින් මලට පියඹා යන එක. ඊළඟට they are our source of food. ඒවා තමයි අපේ ආහාර ප්‍රභවයන්. බලන්න පුතේ දුවේ දැන් මේ වගේ දේ අදහස් කියන්න වර්තමාන කාලයේ තමයි පාවිච්චි කරන්නේ. Although we are butterfly now at an earlier stage. දැන් අපි butterflies වුණාට earlier stage. ඔන්න දැන් අපි යනවා අතීත කාලයට. We were caterpillars on the same plant. වැරදිලාද? නෑ නේද? මෙච්චර ඔක්කොම වර්තමාන කාලය කියලා මෙතන ඒ අතීතය කියලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ බලන්න මෙතන පැහැදිලිව කියලා තියෙනවා earlier. අපි කලින් දලබුව කියලා තියෙනවා. එතකොට were past tense. දැන් මෙතන ක්‍රියාවක් නැහැ පුතේ. non action. ක්‍රියාවක් නැහැ. පැහැදිලිව බලන්න ක්‍රියාවක් නැති හින්දා තමයි were දාන්නේ. ක්‍රියාවක් තිබුණා නම් ක්‍රියාව කෙලින්ම අතීතයට හරවලා දාන්න තිබුණා. හරි. දැන් ඊළඟට අපිට මොකක්ද කරන්න තියෙන්නේ? මේකෙම ඉතුරු කොටස. At that time හොඳට තේරුම් ගන්න ඒ කාලයේදී, ඒ කියන්නේ අතීත කාලයේදී. My friend, මගේ යාළුවා was a little longer than me. මගේ යාළුවා මට වඩා පොඩ්ඩක් දිගයි. He was very proud of it. එයා ඒ ගැන ගොඩක් ආඩම්බර වුණා. He once laughed at me and said, එයා එකපාරක් මට hina වෙලා කිව්වා, look at yourself. බලන්න ඔයා දිහා. You are shorter than I. ඔයා මට වඩා කොටයි. දැන් ඇයි එතන present tense පාවිච්චි කරේ? දැන් ඒ කාලේ වෙච්ච කතාවක්. නමුත් ඒක දැන් වර්තමානයෙන් තමයි කියවන්නේ. වර්තමානයේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට I was bit hurt. දැන් ඒ කාලේ ඔය කියපු දෙයක්. ඒක හින්දා හැබැයි ඒ අවස්ථාවේ වෙච්ච දෙයක් හින්දා I was bit hurt. මට පොඩ්ඩක් හිත රිදුනා. No. I am not short. මම කොට නැහැ. I argued. In time, both of us got wings and beautiful bodies, but now my friend is more beautiful than I. කාලයත් එක්ක අපිට මොනවද හම්බුනේ? ලස්සන ශරීර හම්බුණා. But now my friend is more beautiful than I. මගේ යාළුවා මට වඩා beautiful ලස්සනයි කියලා කිව්වා. හරි. ඊළඟට අපි යනවා 2011. හරි. මෙන්න මේ විදිහට අපි යනවා 2011 වලට match A with B. දැන් මේකෙත් තියෙන්නේ match කරන්න. අපි මේක ටික පොඩ්ඩක් ඉක්මනින් කරගෙන යනවා. මම මේකේ වැඩිපුර විස්තරයක් කරන්න යන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ මාත් එක්ක එක දිගට කියව ගන්න. I used to write articles to both articles to the newspapers. See, but now there is hardly any time to do so. We meet in the afternoon to practice carom. A. In order to take part in the tournament. දැන් ඉස්සල්ලා අපි දැක්ක ප්‍රශ්නය අහලා තිබිච්ච විදිහයි මේ මැච් කරන්න තියෙන විදිහයි වෙනස්. මෙතන බොහෝ දුරට එක වාක්‍යයට ගැලපෙන අවසානය හෝ මුල තමයි මෙතනදී හොයන්න තියෙන්නේ. දැන් මෙතන බලන්න I used to write articles to the newspaper. මම newspaper එකට articles ලිව්වා. හැබැයි දැන් ඒකට වෙලාව නැහැ. ඊළඟට we meet in the afternoon. අපි දැන් හවසට හම්බ වෙනවා. ඒකට හේතුව in order to take part in the tournament. tournament එකකට අපි දෙන්න සහභාගී වෙනවා. We have been friends since
we were small. අපි පොඩි කාලේ ඉඳලම මිත්‍රයෝ. D මොකද්ද? and still remain very close to one another. මේකේ උත්තර වරදින්නත් පුළුවන්. ඒකින්ද හොඳට බලාගෙන ඉන්න මම කියවන ටික. දැන් හරි. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලම මිත්‍රයෝ. D and still remain very close to one another. තාමත් එහෙමයි. ඔයගොල්ලන්ටත් එහෙම යාළුවෝ ඇති නේද? I've been collecting a lot of stamps over the years. අවුරුදු ගාණක් තිස්සේ මම stamps එකතු කරා. එතකොට මොකද්ද? E and exchanging the extras with friends. වැඩිපුර තිබිච්ච ඒවා මම මගේ යාළුවොත් එක්ක බෙදා ගත්තා. Advertisement regarding the swimming pool said it is free. Advertisement එකක්. මොකද්ද මේ advertisement එක? The swimming pool said it is free. ඒක free කියලා තිබුණලු. මොකක් වෙන්න පුළුවන්ද උත්තරේ? F. බලමු. But when we reached there we found that we had to pay. Free නොමිලේ කියලා තිබුණත් අපි එතෙන්ට ගියාට පස්සේ මිලක් ගෙවන්න සිද්ධ වුණා. දැන් එතන සම්බන්ධය තමයි free and pay. ඒ දෙකෙන් අදහස් දෙකෙන් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. I want to be a doctor one day. මොකක් වෙන්න පුළුවන්ද? B. So I am studying very hard to achieve my aim. මගේ aim එක නැත්නම් ඉලක්කය සපුර ගන්න මහන්සි වෙලා වැඩ කරනවා. Select the correct professions. දැන් පුතාලා දුවලට තේරෙනවා ඇති මේ වගේ matching exercise වලදී වචනවල තේරුම එතකොට වාක්‍ය එකට එක ගැලපීම තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. එතකොට පරිස්සම් වෙන්න ඕනේ දේ තමයි බොහොම පරිස්සමින් මේ දේව කරගෙන යන්න ඕනේ. මොකද සමහර කාලට ලේසි වැඩි වුණොත් B අකුර D අකුර මාරු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් හින්දා. හරි. Select the correct profession. Looking after sick people makes me happy. අසනීප අය බලා ගැනීමෙන් මට ලොකු සතුටක් ලැබෙනවා. බලමු මේකේ හරි උත්තරේ තියෙන වැරදි උත්තරේද? nurse. හරි නේද? හරි වෘත්තිය තමයි එක. I want to earn a lot of money. මට ගොඩක් මුදල් උපයන්න අවශ්‍යයි. මොන වගේද? businessman. මේ businessman කියන එක පුතාලා දුවලා සමහරක් වෙලාවට හිස් තැනට දාන්න තිබුණාම මේ ස්පෙලිං වරද්දන්න එපා. ප්‍රශ්නේ ඒ විදිහට ලියලා තියෙනවනේ ඒක බලාගෙන ලියන්න. බොහෝ දුරට මේක ශබ්ද වෙන්නේ businessman වුණාට මේක අපි අකුරු ඒ විදිහටම ශබ්ද කරත් businessman කියලා තමයි එන්නේ. ඉතින් මම නම් ලේසියට අපේ දුවල පුතාලට කියන්නේ මේ businessman පාඩම් කරගන්න. එතකොට ස්පෙලිං වරදින්නේ නැහැ කියලා. හැබැයි ඒක වැරදි pronunciation. ඒක මතක තියාගන්න. I am interested in cultivating land with different crops. Crops විවිධ වර්ගයේ භෝග කැමති එයා වගා කරන්න. මොනවද? A planter කෙනෙක් වැවිලිකරුවෙක්. I like traveling to different countries. මම කැමති විවිධ රටවල් වලට travel කරන්න. And air hostess. හරි. දැන් තවත් අපි විවිධ දෙයකට යනවා. විවිධත්වය තියෙන එකට. දැන් මේක අපි යන්නේ පොඩි හේතුකුත් එක්ක. මොකක් වෙන්න පුළුවන්ද උත්තරේ? I have, I was, I am මොන වගේ උත්තරයක් වෙන්න පුළුවන්ද? I was in grade 10 last year. අපි පොඩි grammar කොටස් ටිකක් revision එකක් විදිහට කරනවා. Was last year. This year, last week, now. තව මොනවද තියෙන්නේ? Says. ඔය විදිහට තියෙනවා. Said. මේ ටිකට අවධානය දෙන්න. ඒ අනුව තමයි උත්තරේ තීරණය වෙන්නේ. හරි. දෙවෙනි එක. I am in grade 11 this year. දැන් මේ අවුරුද්දේ වර්තමාන කාලේ. My parents in Kandy last week. එහෙනම් past tense. Were අතීතයෙන්. හැබැයි දැන් මොකද්ද දැන්? They are at home now. ඒගොල්ලෝ දැන් ගෙදර ඉන්නේ. The teacher says that he is happy about my improvement. Says කියනවා. ක්‍රියාවක් නැහැ. The teacher said that he was happy about my improvement. Said සහ says මේ දෙක says කියනවා
කිව්වා. එතකොට is was ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට යනවා. right. දැන් අහන මෙන්න මේ වගේ ප්‍රශ්න අහනවා. මෙතනදී අපි වර්තමාන කාලේ තමයි බොහෝ දුරට පාවිච්චි කරන්නේ. ඇයි ඒ? ඒකට හේතුව තමයි දැන් මම අහනවා ඔයා බෞද්ධද? ඔයා ක්‍රිස්තියානිද? නැත්නම් ඔයා හින්දුද? එතකොට අපි පාවිච්චි කරන්නේ වර්තමාන කාලේ. Are you a Buddhist, Christian, Muslim? ඊළඟට were you at home yesterday? Yesterday. එහෙනම් were තමයි එන්නේ. ඊළඟට is your mother a teacher? ඔයාගේ අම්මා ගුරුවරියක්ද නැත්නම් ගුරුවරයෙක්ද? Was she sick last week? Last week. ඒ කියන්නේ ගිය සතියේ. එතකොට was එන්නේ. Is your bag heavy? Is your bag heavy? Shall I help you to carry it? ඔයාගේ බෑග් එක බරද? මම උදව් කරන්නද ඒක රැගෙන යන්න? Was there a meeting at the main hall yesterday? ඊයේ main hall එකේ ප්‍රධාන ශාලාවේ මීටින් එකක් තිබුණාද? හරි. බලමු ඊළඟට අපිට තියෙන පොඩ්ඩක් වැදගත් දෙයක් ඉගෙන ගන්න. දැන් අපි කෙලින්ම විභාගයට එන ඍජුවම එන ප්‍රශ්න ටිකක් තමයි බැලුවේ. හැබැයි ඊළඟට අපි බලන්නේ එහෙම දේවල් නෙමෙයිද? නෑ. විභාගයේ අපි ගත්තොත් පළවෙනි පේපර් එකෙත් දෙවෙනි පේපර් එකෙත් අපිට තියෙනවා ඡේද හැටියට වාක්‍ය ලියන්න. දැන් ඔයගොල්ලෝ දන්නවද බොහෝ දුරට අපේ දුව දරුවෝ දන්න දෙයක් තමයි දැන් මේ පුංචි ඡේද පළවෙනි පේපර් එකේ ලියන්න තියෙනකොට ඒ ඡේදවල තියෙන වාක්‍යවල පුංචි වැරද්දක් තිබුණොත් ලකුණු කැපෙනවා. එතකොට ඕගොල්ලෝ හරියටම ඒ වාක්‍ය නිවැරදිව ලියාගත්තද කියලා කොහොමද අපි බලාගන්නේ? අපි වාක්‍ය සැකැස්ම නැත්තම් පැටර්න් එක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තොත් අපිට ලේසියෙන් පුළුවන් වෙන්න යනවා මොකක් කරන්නද? නිවැරදි වාක්‍ය ලියන්න. අපි උත්සාහ කරලා බලමු නිවැරදි වාක්‍ය ටිකක් කොහොමද හදන්නේ කියලා. 5 basic sentence patterns. Now we are going to focus our attention to make sentences. How can we make sentences? It's easy. You need to understand the components of a sentence or the parts of a sentences. And if you can understand or if you can separate or if you can differentiate these parts of a sentence, you can easily write accurate or correct sentences. වාක්‍යයක කොටස් ටික ලෙහෙසියෙන් ඕගලන්ට වෙන් කර හඳුනා ගන්න පුළුවන් නම් ඕගලන්ට නිවැරදි වාක්‍ය නැත්නම් අපි කියනවා accurate නිවැරදිම correct හරි වාක්‍ය ලියන්න පුළුවන්. එතකොට වාක්‍ය ලියන රටාවල් තියෙනවා. අපි මුලින්ම බලනවා වාක්‍ය රටාවල් පහක්. subject verb. subject verb. වාක්‍යයක් I swim. වැරදිද මේක? වාක්‍යයක් නෙමේද? subject එක තියෙනවා verb එක තියෙනවා. වාක්‍යයක්. තව උදාහරණ බලමු. Sunil swims. They swam. Subject, verb, object. I drive a car. Sunil plays the guitar. අන්තිම වාක්‍ය they ate dinner. දැන් වාක්‍ය රටාවල් එක්ක ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේකේ කාලය මොකක්ද කියලා. When you analyze these sentences, you need to understand the tenses, whether this belongs to past, present or future, or maybe perfect tenses. Perfect tenses. දැන් මේ කියන දේවල් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපි මේක තේරුම් ගන්න කලින් ඉස්සෙල්ලාම සබ්ජෙක්ට් එක කියන්නේ මොකක්ද කියලා බලමු. මේ තියෙන්නේ සබ්ජෙක්ට් එක. හැම වාක්‍යයකම කතෘ කෙනෙක් ඉන්නවා. එතකොට මේක බලන්න ඒක වචන කතෘ බහු වචන කතෘ හැටියට දීලා තියෙනවා. දැන් සබ්ජෙක්ට් එක ඊළඟට ක්‍රියාව. වාක්‍යයක් සම්පූර්ණ වෙන්න නම් කතෘ කෙනෙක් ක්‍රියාවක් තියෙන්න ඕනේ. මේක ඒක වචන කතෘ කෙනෙක් හින්දා තමයි වර්තමාන කාලයේ මෙතන S අකුරක් ඇවිල්ලා තියෙන්නේ. අපි present tense වෙනම පාඩමක් හැටියට කරනකොට පුතාලා දුවලට මේක අපි කියලා දීලා තියෙනවා. මේක බහුවචන හින්දා මෙතනදී අපි පාවිච්චි කරන්නේ නැහැ S අකුරක්.
ඊළඟට I drive a car. දැන් සබ්ජෙක්ට් එකක් තියෙනවා හරි, verb එකකුත් තියෙනවා හරි, ඔබ්ජෙක්ට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපි සිංහලෙන් කියනවා කර්මයක් කියලා. subject subject verb object. subject verb object. දැන් මේකේ පොඩි පැටලිල්ලක් කරගන්න අපේ දුවල පුතාලා. ඒක තමයි දැන් උදාහරණයකට අපි කියමුකෝ මේක සිංහලෙන් මේ subject verb object කියන එක මම කාර් එකක් පදිනවා කියලානේ සාමාන්‍යයෙන් කියන්නේ. හැබැයි ඉංග්‍රීසි කියන්නේ මේ විදිහට නෙමෙයි. මම පදිනවා කාර් එකක්. මම පදිනවා කාර් එකක්. මම කාර් එකක් පදිනවා නෙමෙයි. එතකොට අර්ථය එකයි, හැබැයි වචන යෙදෙන අනුපිළිවෙල වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස තේරුම් ගන්න ඕනේ. ඒ හැම වෙලාවෙම මේ විදිහට වාක්‍ය දිහා බලන්න ගත්තොත් මේ අනුපිළිවෙල ඕගොල්ලෝ දිගටම පවත්වාගෙන ගියොත් ඕගොල්ලන්ට ලේසියෙන් පුළුවන් නිවැරදි වාක්‍ය ලියන්න. එතකොට subject verb object. ඉස්සලාම subject verb object. අපි දැන් patterns දෙකක් ඉගෙන ගත්තා. අපි යනවා ඊළඟ pattern එකට. right. subject verb complement. මම පොඩ්ඩක් මේක කාලය අරගෙන අපේ දුවල පුතාලාට කියලා දෙන්නේ. මොකද මේ පාඩම ආයි වාක්‍ය හදන පාඩමක් අපි කියලා දෙන්නේ නැහැ. අපි කෙලින්ම විභාගයත් එක්ක ඡේද ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරන හින්දා මේක පොඩ්ඩක් ගැඹුරින් කියලා දෙනවා. බලමු මොකද්ද මේ කම්ප්ලිමන්ට් එකක් කියලා කියන්නේ. හරි. දැන් ඉස්සල්ලා එවනම් අපිට ක්‍රියාවල් තිබුණානේ. දැන් මොකද්ද මේ කම්ප්ලිමන්ට් එක? මේක හරියට සිංහලෙන් නම් පැහැදිලි කරලා දෙන්න අමාරුයි. හැබැයි පුතාලා දුවලට තේරෙන්නේ නැති I කියන පුද්ගලයා යම්කිසි තත්වයක ඉන්නේ. busy කියන තත්වය. අන්න ඒක තමයි කම්ප්ලිමන්ට් එක කියලා කියන්නේ. I am busy. හරි. අපි තව උදාහරණ ටිකක් බලමු. I am busy. Sunil became a doctor. එතකොට සුනිල් කියන එක්කෙනාගේ තත්වයක් ගැන තමයි කියන්නේ. a doctor වෛද්‍යවරයෙක් බවට පත් වුණා. ඊළඟට they look sick. ඒගොල්ලෝ පේන විදිහට අසනීපෙන් වගේ තමයි ඉන්නේ. ඊළඟට subject verb indirect object direct object. දැන් ටිකක් සංකීර්ණ වේගනද එන්නේ. නමුත් දැන් වාක්‍ය සංකීර්ණ වෙද්දි පුතේ දුවේ ඒකේ දැන් ඔයගොල්ලෝ මූලික පැටර්න් එක මූලික ක්‍රමවේදය තේරුම් අරගෙන තියෙන හින්දා ඊට පස්සේ අර්ථයත් එක්ක ඒ වචනට ගලපලා ඔයගොල්ලෝ වාක්‍යයට වචන ටික යොමු කරත් නිවැරදි වාක්‍ය ලියා ගන්න පුළුවන්, සංකීර්ණ වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා subject verb complement subject verb object කියන වාක්‍ය ලියන ඒ වාක්‍ය ලිව්වයි කියලා අපි ඡේදවල රචනාවල ඔයගලන්ට ලකුණු අඩුවෙන් හම්බ වෙන්නේ නැහැ. මෙහෙම ටිකක් සංකීර්ණ වාක්‍යයක් ලිව්වයි කියලා ලකුණු වැඩිපුර හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි සාමාන්‍ය පෙළ විභාගයට මේ කතා කරොත්. හරි. I gave her a gift. She teaches us English. එතකොට subject තියෙනවා, verb තියෙනවා, indirect object තියෙනවා, direct object එක තියෙනවා. I gave her මම ඇයට දුන්නා direct object එක තමයි gift එක. එතකොට මේක තමයි indirect object එක. දැන් මේවා සිංහලෙන් නම් පැහැදිලි කරන්න කියලා අහන්න එපා. ඒක ටිකක් අමාරුයි. නමුත් වචන යෙදෙන අනුපිළිවෙල අනුව බලන්න. හරි. දැන් අපි මොකටද යන්නේ? subject verb object complement. I left the door open. We elected him president. They named her Jane. එතකොට subject එක තියෙනවා, verb එක තියෙනවා, object එක තියෙනවා, complement එක තියෙනවා. කර්තෘ කෙනෙක් ඉන්නවා, ක්‍රියාවක් ඉන්නවා, කර්මයක් තියෙනවා, එයාගේ තත්වයක් තියෙනවා. මෙතන මේ තත්වයේ එයාව ජේන් කියලා අපි නම් කරා. අපි එයාව ජනාධිපතිතුමා හැටියට පත් කරගත්තා. මෙතන දොර අපි ඇරලා තිබ්බා. ඒ කියන්නේ දොරේ නැත්තම් මෙතන තත්වයක් ගැන කතා කරලා තියෙන විවෘතව තබනවා කියන තත්වයක්. ඔන්න ඔය විදිහට අපි බේසික් පැටර්න් ටික බැලුවා. හරි. දැන් ඊළඟට අපි මොනවද බලන්න යන්නේ? The following sentences are examples of subject, verb, adjective
adjective pattern. He is fine. Basic sentence with be verb. He seems happy. එයා හොඳින් ඉන්නවා. එයා සතුටින් ඉන්නවා කියන තේරුම. ඊළඟට මොකක්ද? Vimal is tall, dark and handsome. He appears very comfortable. Damiru became sick last night. Series of adjectives, adverbs of intensifier added, different tense and linking verb. Then අපි රචනා ලියනකොට අපේ දරුවා අහන දෙයක් තමයි මොනවද සර් ලියන්නේ? කොහොමද වචන ප්‍රමාණය වැඩි කරගන්නේ? මෙන්න තියෙන උදාහරණය. මේ විදිහට ඔයගලන්ට පුළුවන් නම් series of adjectives නාම විශේෂණ පාවිච්චි කරන්න. adverbs ඒ කියන්නේ ක්‍රියා විශේෂණ පාවිච්චි කරන්න. එතකොට different tenses and linking verb ක්‍රියාවල් එක එක විදිහට සම්බන්ධ කරන්න පුළුවන් නම් වාක්‍ය දික් කරගන්න පුළුවන්. ඒත් එක්කම වචන වැඩිපුර ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. දැන් මේ විදිහට කරොත් ලකුණු හම් වෙනවද? ඔව්. මේ විදිහට ඔයගොල්ලෝ වචන පාවිච්චි කරොත් ඒකෙන් පෙන්වන්නේ ඔයගොල්ලන්ගේ vocabulary එක. නැත්තම් වචන බැංකුවේ තියෙන ශක්තිමත් භාවය. නැත්තම් ඒ තියෙන capacity එක තමයි පෙන්වන්නේ. ඒකින්ද ඒකේ කිසිම වරදක් නැහැ. එතකොට subject, එතකොට is කියන එක verb, ඉතුරු ටික කොහොමද යෙදෙන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට දැන් අවබෝධයක් ඇවිල්ලා ඇති. මේ ක්‍රමවේද පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. හරි. බලමු ඊළඟට අපිට මොනවද අධ්‍යයනය කරන්න තියෙන්නේ? The following sentence patterns are example of subject, verb, adjective pattern. The teacher is here. The teacher is over there. මේවත් වාක්‍ය පුතේ දුවේ. Teacher is here, teacher is over there. ඔය විදිහට. Teachers are everywhere. The teachers are in the staff room. එතනදී පොඩ්ඩක් මතක් කරන්නම් prepositional phrase එකක් එකතු වෙලා තියෙනවා. In the staff room. Plural noun and verb used. ඔය විදිහට. The man is a doctor. Basic sentence එකක්. The women are doctors. ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. My father is a nice person. My grandparents are senior citizens. පොඩ්ඩක් මේක කියවලා බලන්න ආයිත් පාරක් ඕගොල්ලෝ තනියෙන්. හරි නේද? modified subject එකක් ඇවිල්ලා තියෙනවා. දැන් නිකං father නෙමේ my father. grandparents my grandparents. ඒ කියන්නේ modify වෙලා තියෙනවා. එතකොට මේවැය තුලින් තමයි වචන අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. හරි. SVO තව උදාහරණ කීපයක් අපි බලනවා. හරි. කියව ගන්නකො බලන්න මං එකින් එක දාද්දි. right. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද අපි වෙන් කරලා පුතේ දුවේ මේ ටිකක් ගැඹුරින් ඔයගොල්ලන්ට කාලේ අරගෙන දුන්නේ මේ වාක්‍ය රටාව අපි ඉගෙන ගන්න ඕනේ. මේ වාක්‍ය රටාව හරිම සරලයි සහ පහසුයි. මේක අනුගමනය කරොත් වචන වාක්‍ය වරදින්නේ නැහැ. I finished the work. I like puppies. Ramya scolded the boy. We received the parcel. She sings a song. They did a lot of work. He resembles her father. දැන් මේ විදිහට වාක්‍ය වෙන් කරලා වාක්‍යවල තියෙන අභ්‍යන්තරයේ තියෙන කොටස් ටික වෙන් කරලා ඕගොල්ලන්ට ඇනලයිස් කරන්න පුළුවන් නම් අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා මේ වාක්‍යවල තියෙන මේ කොටස් කොහොමද යෙදිලා තියෙන්නේ කියන එක ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගන්න. මේකට තියෙන හොඳම අවස්ථාව තමයි ඕගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එක. අපි දන්නවා යුනිට්ස් වල මේ වගේ වාක්‍ය ගොඩක් ඡේද ගන්න පුළුවන්. මේ ඡේද අරගෙන මේ විදිහට වාක්‍ය අධ්‍යයනය කරන්න. සමහරක් වෙලාවට දැන් අපේ දූල පුතාලා හිතනවා මේ වාක්‍ය ලියන්නම ඕනේ, කියවන්නම ඕනේ. ඔව්, ඔය දෙකම කරන්න ඕනේ. ඊට අමතරව ගැඹුරු අධ්‍යයනයක් කරන්න ඕනේ මේ විදිහේ. ඒකට හේතුව මම මේ කියන දේ හොඳින් මතක තියාගන්න අපි එදිනෙදා ජීවිතයේ ඉංග්‍රීසි භාවිතය හරිම අවම මට්ටමක තියෙන්නේ. එතකොට අපි බොහෝ දුරට හුරු වෙලා තියෙන්නේ ඉංග්‍රීසි
නැත්නම් වෙනත් භාෂාවක් ඉගෙන ගන්න විෂයක් ඉගෙන ගන්න විදිහටම. දැන් මේ විදිහට අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් අපි ගණන් විද්‍යාව ඉගෙන ගන්න විදිහටම ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒක අපේ මොළය ධාරණය කරගන්නේ නැහැ. මොළයට ගෝචර වෙන්නේ නැහැ. ඒක හින්දා අපි ඉංග්‍රීසි විෂයක් නෙමේ ඉංග්‍රීසි භාෂාවක් ඒක අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේ එක එක අවස්ථාවලදී ඇප්ලයි කරගන්න ඕනේ. නමුත් ඒ දේ අපිට කෙරෙන්නේ නැති හින්දා මේ වගේ ගැඹුරු අධ්‍යයනයකට ගියොත් විතරයි ඕගොල්ලන්ට නිවැරදි වාක්‍ය ලියන රටාව මනසේ තැම්පත් වෙන්නේ. ඒක ගැන දැන් අපි අධ්‍යයනය වලින් එතකොට දරුවන් කරලා තියෙන දේවල් වලින් හොඳට පසක් වෙලා තියෙන දෙයක්. ඒකින්ද පුතේ දුවේ ඡේද අරගෙන කියවන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න ඊට අමතරව මේ ඡේදවල තියෙන වාක්‍ය වෙනම අරගෙන කොටස් කරලා අධ්‍යයනය කරන්න අමතක කරන්න එපා. හොඳ අවබෝධයක් එතකොට ඔයගොල්ලන්ට හම්බ වෙයි. හරි. තවත් තියෙනවා මේකේ කොටස් කීපයක්. දැන් මම මේ ටික ප්ලේ කරද්දී ඔයගොල්ලෝ කියව ගන්න. බලන්න කොහෙද මේකේ සබ්ජෙක්ට් එක කොහෙද මේකේ verb එක තියෙන්නේ කියලා. Right. So when you are analyzing these types of sentences, you need to focus your attention to subject and the verb and the object. And if you can study these sentences by differentiating, by separating the subject and the verb and the object, you can understand whether this is a past tense sentence or a present tense sentence or a future tense or maybe other kinds of tenses. දැන් මේ වගේ වාක්‍ය වෙන වෙනම අධ්‍යයනය කරනකොට පුතාලා දුවලට තේරෙයි මේ වාක්‍ය මොන කාලයටද අයිති වෙන්නේ. pastද, presentද, futureද, එහෙම නැත්නම් perfect tenses වලටද කියලා ඔයගොල්ලන්ට තේරෙයි. එතකොට regular verb එකක් past tense, regular verb, present tense, past tense, present continuous, present tense. දැන් හරි ලේසි මේ වගේ අධ්‍යයනයක් කරන එක. එකම දේ තමයි මේ වගේ දේවල් අපි කරන්න හුරු වෙලා නැහැ. අපි සාමාන්‍යයෙන් කරන්නේ හිස් තැන් පුරවන එක, වාක්‍ය වලට උත්තර ලියන එක, මේ වගේ දේවල් නේ. හැබැයි මේ වගේ දේවලුත් අපි කරන්න අත්‍යවශ්‍යයි. හරි. තවත් අපිට examples ටිකක් තියෙනවා. adverbial examples. මොනවද මේ adverbial examples බලමු. Hari. Adverbial. He came to the party. They came suddenly. It is going away. The train arrived late. They will come later. කරන ක්‍රියාව නැත්තම් වෙච්ච ක්‍රියාව යම් කිසි විදිහකින් වෙනස් වෙලා. The train arrived late. ඒක ආවේ පරක්කු වෙලා. They will come later. ඒගොල්ලෝ පසුවට එයි. එතකොට subject, verb, adverbial තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. adverbial phrase එකක් වෙන්න පුළුවන්. examples කීපයක් තමයි දීලා තියෙන්නේ. හරි. අපි තවත් මේකේ තියෙනවා. ඉවරයක් නෑ නේද? ඔන්න මේ ටිකත් බලා ගන්නකෝ. හරි. කියව ගන්න බලන්න මේ වාක්‍ය ටික. ඔගොල්ලෝ කියවන අතරේ focus කරන්න subject එකට, verb එකට, adverbial clause එකට නැත්නම් phrase එකට. Hari. It rained last night. She worked in a second-hand bookshop. They went to the market. He reads slowly. He reads slowly. Subject, verb complement examples. ඒ මොනවද? They are players. Her father is a doctor. I am a Sri Lankan. The class became noisy. ඔන්න ඔය විදිහට තොරතුරු ටිකක් හම් වෙලා තියෙනවා. හරි. Her eyes are beautiful. ඔය විදිහට හම් වෙලා තියෙනවා. තවත් තියෙනවද? ඔව්. The leaves turn yellow. Her dreams have come true. They work hard. It was a very pleasant talk. Phrasal verbs. දැන් මේ වාක්‍ය ඇතුලේ එන පොඩි කොටසක් ගැන අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි හරි ඉක්මනින් මේ කොටස බලන්න යනවා. අපි මේ ප්‍රසන්ටේෂන් එකෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩි වීඩියෝ එකකින් මේ තොරතුරු ටික බලමු. හරි. මෙන්න තියෙනවා phrasal verbs ටිකක්.
අපිට සාමාන්‍ය ස්පෝකන් ඉන්ෆෝමල් ඇක්ෂන් එක කතා කරද්දී ඉන්ෆෝමල් වෙලාවට ෆෝම් වෙන අවශ්‍ය වෙන දෙයක්. උදාහරණයකට verb එකයි preposition එකකුයි adverb එකකුයි තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ. ඊළඟට stand up, sit down. බලන්න up, down preposition. එතකොට stand ක්‍රියාව ඇවිල්ලා තියෙනවා. තියෙන්නේ preposition එක. මේ තියෙන්නේ ක්‍රියාව. මේවට අපි කියනවා phrasal verbs කියලා. put away එහයින් තියන්න, ඈතින් තියන්න. put away. put your books away කියන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ විදිහට කියන්නත් පුළුවන්. put away your books. ඔන්න phrasal verb එකක් අපි පාවිච්චි කරලා තියෙනවා. දේව අර විදිහටත් හරි මේ විදිහටත් හරි. දැන් මේකේ තවත් අපි උදාහරණ කීපයකට යන්න බලමු. ඔව්. ඔන්න put them away. put away them. මේක වැරදි. දෙවෙනි එක පළවෙනි එක හරි. If using a pronoun, hand it over, check this out, clean that up. ඒ විදිහට ඇවිල්ලා ඊළඟට literal meaning එකකුත් තියෙනවා stand up. දැන් මෙන්න මෙතනින් අපි නවත්ත ගමු මේක හරි. දැන් අපි මේ phrasal verbs වල literal meaning එක කියලා කියන්නේ අපිට පදගත අර්ථයෙන්ම ඒ වචනයෙන්ම හම්බ වෙන ඍජු තේරුම. හැබැයි literal meaning වෙනුවට වෙන තේරුමකුත් තියෙනවා. අපි ඒක වෙන දවසක සාකච්ඡා කරනවා. එතකොට අපි මේ බැලුවේ phrasal verbs. ඉතින් අද අපි ඉගෙන ගත්ත වාක්‍ය හදන්නේ කොහොමද? එතකොට කොහොමද අපි letters අපි matching exercises කරන්නේ? ඉතින් මේ වගේ විශේෂයෙන් අපි ගැඹුරින් ඉගෙන ගත්ත දේ තමයි වාක්‍ය හදන විදිහ. මේ වාක්‍ය හදන විදිහ පුතේ දුවේ හරිම වැදගත්. මම ඒ කියපු ඔයගොල්ලන්ට කරන්න කියපු ඇක්ටිවිටිස් ඒ විදිහට කරනවා නම් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් නිවැරදි වාක්‍ය ලියලා විශේෂයෙන්ම රචනාවට වැඩිපුර ලකුණු ගන්න. ඉතින් ඒ ගැන ඔයගොල්ලන්ගේ අවධානය දෙන්න මේ වැඩසටහන ඔයගොල්ලන්ට පුළුවන් YouTube එකෙන් ජාතික පාසල බලන්න. ඒත් එක්කම rupahani.lk වලට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරලා නැවත බලන්න. මොකද අපි ඉක්මනින් වේගෙන් ඔයගොල්ලන්ට කියලා දුන්නේ වැඩි තොරතුරු ප්‍රමාණයක් කියලා දීලා ඔයගොල්ලන්ගේ විභාගයට උපරිම ලකුණක් ගන්න. ඉතින් එකකින් ඔයගොල්ලෝ ප්‍රයෝජන ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ලබන සතියේත් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම ලස්සන වැඩසටහනකින් ඔයගොල්ලන්ව හම්බ වෙන්න.